තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැමදෙනාටම. තථාගත බුදුමුවින් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන දුර්ලභව ලැබූ උතුම් මිනිසත් භවය කුසල් මත පිහිටා ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නට නිරතුරුවම අදිෂ්ඨාන කරන්න. ඒ උදෙස්සා ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධ රූපවාහිනී ධම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. කොළඹ 15 එලියහවුස් පාර පදිංචි හිටපු නාගරික මන්ත්‍රී සාම විනිසුරු එච් ගාමිණී හේමචන්ද්‍ර මහත්මයා, විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී ජී පුෂ්පා පීරිස් මහත්මිය, ජී ලාල් පීරිස් මහත්මයා, එච් චතුරිකා හංසනේ, ඩබ්ලිව් සමීර දිල්ෂන් ඇතුළු එම පවුලේ සදැහැති පින්වත් පිරිස උතුම් සත් ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්මයේ ශ්‍රවණය කරලා ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්ඩ මග සලසාගණ්ඩ මේ මහ පින්කම අද දවසේ සිද්ධ කරගනු ලබනවා. ඒ පින්කම සිදු කිරීමෙන් අවසාන බලාපොරොත්තු වෙන උතුම් නිවන ඊටාම ඉක්මන් භවයක ලබන්න මේ පුණ්‍ය සම්පත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අපි
මේ ධර්ම දේශනා මාලාව තුළ මහා චද්දන්ත කියන ජාතක කතාව තමයි සාකච්ඡා කරමින් හිටියේ. ධර්ම දේශනා දෙකක් ඒ තුළින් නිමා කරන්නට යෙදුනා. එහි තුන්වෙනි ධර්ම දේශනාවයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සසර කොච්චර භයානකද, පාරමිතා පුරණ එක කොච්චර අමාරුද, මහා කරුණාව මොන තරම් උතුම්ද කියන කාරණා අපි විශේෂයෙන් මේ තුළ සාකච්ඡා කරනවා. ඊට අමතරව කරුණු රාශිය පහුගිය දේශනාවල් වල සිහිපත් කරන්නත් යෙදුණා. පින්නතුනි, මහා චද්දන්ත ජාතක කතාවේ කසී රජ්ජුරුවන්ගේ අග්‍රමහේෂිකාව චද්දන්ත ඇත් රජු මරණයට පත් කරවන්න අවශ්‍ය කටයුතු ටික සියල්ල සූදානම් කරලයි තිබුණේ. ඒ සඳහා ඇත් රජුගේ මාරයා මේ වෙනකොට ගමන් ආරම්භ කරලා තිබුණ බව අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කරලා නිමා කරන්න යෙදුණා. මේ ඇත් රජු ඉන්න තැනට ගමන් කරන්න වනාන්තර 17ක් පහු කරන්න ඕනේ. අපි පහුගිය දේශනාවේ මතක් කළා කොච්චර අමාරුද කියලා. බටවන, උණවන පහු කරනකොට අපි මතක් කළා ඒ උණ වනාන්තරයේ මැද්දෙන් උරගයෙකුටවත් ගමන් කරන්න බෑ කියලා සඳහන් කරා. ඒ තරම්ම උණගස්මයි තියෙන්නේ. උරගයෙකුටවත් රිංගන්න බෑ. මොනතරම් විශාල වනස්පති රුක්ෂ තිබුණද කියලා සඳහන් කළා. වැදිපුත්‍රයාට ගහෙන් මග ඇරලා යන්න දිහක් නැති නිසා පොරව අරගෙන කඳ පළලා, බුරුමේ අරගෙන විදලා, නියනින් හාරලා හරියට නිකන් උළුවස්සක් මැද්දෙන් යනවා වගේ ගහ මැද්දෙන් කවුළුවක් හදලා ගිහිල්ලා තියෙන්නේ. වෙන කොහෙන්වත් යන්න විදිහක්. ආන් එහෙම මහා අපහසුතා මැද්දේ තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ගත වුණ කාලේ අවුරුදු 7යි, දවස් 7යි, මාස 7ක්. මඩ දුර්ගයත් පහු කරලා, ජල දුර්ගයත් පහු කරලා ගිරි දුර්ගයට යනකොට එතනක් තියෙනවා පර්වත 7ක්. පින්නතුනි, මේ පර්වත 7ම තරණය කළා. අවසාන පර්වතයට යනකොට 70කට ආසන්න උසයි. යොදුන් 7ක්. හැම පර්වතයක්ම නගින්නත් ඕනේ, බහින්නත් ඕනේ. සියලුම උපකරණ ආයුධ කට්ටිය තරම්ම නගින්නත් ඕනේ. මේ කාලයේ ගෙවලා අන්තිමට ස්වර්ණ පාර්ශව කියන කිඳුරෝ ගැවසෙන ඒ පර්වතයේ උඩට ගොඩ වෙනවා. මේ සෝනුත්තර කියන වැදි පුත්‍රයා ස්වර්ණ පාර්ශව පර්වතයේ මුදුනට ආවට පස්සේ මොනවද දැක්කේ, මොනවද වුණේ කියන කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මෙදා කාලේ භික්ෂුන් වහන්සේලාට කාරණාව දේශනා කරනකොට පැහැදිලි කළා. මහණෙනි, ඒ වැද්දා දේවියගේ වචනය ඉගෙනගෙන හියවුරද දුන්නදගෙන, ඒ කියලා කියන්නේ ඊතල දාලා තියෙන කූඩේ දුන්නයි අරගෙන මහත් වූ පර්වත 7ක් තරණය කරලා ස්වර්ණ පාර්ශව පර්වතයට නැංගා. 7 වෙනි පර්වතය තමයි ස්වර්ණ පාර්ශව පර්වතය. කිඳුරෝ තමයි ජීවත් වෙන්නේ මේ පර්වතය ආශ්‍රය කරගෙන. මේක කිඳුරන්ගේ නිවහන. ඒ නිවහන වූ ස්වර්ණ පාර්ශව පර්වතයේ පාමුල ඔහු බැලුවා. රාජ දේවිය කලින් සඳහන් කරලා තියෙනවා මේ පර්වතයේ පාමුල තියෙනවා විශාල නුග ගහක්. යොදුන් 12ක් අතුපතර පැතිරිලා තියෙනවා. යොදුන් 13ක් විතර උසයි. කොච්චර වට ප්‍රමාණය සහිතව ගහ විශාලද? පාද 8000ක් මේ නුග ගහට තියෙනවා කියලා සඳහන් කළා. ඒ කියන්නේ මුල් 8000කින් මේ නුග ගහ දරාගෙන ඉන්නවා. ඊටාම ශාස්ත්‍රීයව වැඩිලා නිසා උඩ ඉඳලා බලනකොට පල්ලෙහැ තියෙන මේක වලාකුලක් වගේ පේන්නේ. මේ නුග ගහ දැක්කා. ඇත් රජු කොතනද ඉන්නේ කියලා අහපුවම සඳහන් කළේ මේ නුග ගහ යට
ග්‍රීෂ්ම කාලට නුග ගහ යට ඉන්නවා. ආරක්ෂාවට ඇත්තු 8,000ක් ඉන්නවා. තමන්ගේ දේවිය ඉන්නවා. දෙවිවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තමයි මරණයට පත් වෙලා රජ්ජුරුවන්ගේ බිසව වෙලා ඇය තමයි ඇත්රජු මරවන්න කටයුතු කරන්නේ. ඒ කරුණු ජාතක කතාය මුලින් අපි සාකච්ඡා කරන්න යෙදුණා. මේ හස්තිරාජයා මිනුග ගහයට ඉන්නවා සඳහන් කරනවා හඳුනගන්න හැටි දළ දෙකෙන් නිරන්තරයෙන් ෂඩ්වර්ණ රශ්මී විහිදෙනවා. උස රියන් 88ක්. දිග ශරීර ප්‍රමාණය රියන් 120ක්. රියන් 30ක දළ දෙකක් රියන් 58ක රිදී දංවැලක් වගේ හොඬක් ඒ වගේම රිදී පර්වතයක් වගේ සුදුම සුදු පාටයි කියලා සඳහන් කරනවා. කන්ද උඩ ඉඳලා බොහෝම විමර්ශනශීලීව බලනකොට මේ සෝනුත්තර දකිනවා ඒ සඳහන් කරපු විදිහටම ඇත්රජු නුග ගහයට ඉන්නවා. මෙයා කන්ද උඩට වෙලා බොහෝම විමසිලිමත් වෙනවා. යන්නේ එන්නේ කොහාටද? නාණ්ඩ යන්නේ කොතෙන්ටද? නාලා ගොඩ වෙන්නේ කොයි වෙලාවටද? ගොඩ වෙලා නතර වෙන්නේ කොතනද? මේ ආදි හැම කරුණක්ම විමසිලිමත් වෙනවා. විමසිලිමත් වෙලා එදා ඇත්තු නාගෙන ගියාට පස්සේ කැලේට ගිහිල්ලා කණු කපලා ආපහු ගස් පලලා ලෑලි හදලා මේ ඔක්කොම සකස් කරගෙන විශාල උදැල්ලක් මොහු ගාව තියෙනවා. ඇත්තු නාණ්ඩ යන පාරේ මේ මහ උදැල්ලෙන් කපනවා ලොකු වලක්. කපලා අමු පස් විසික්කොත් ගොඩට අර ආරක්ෂක ඇත්තු දැනගන්නවා මොකක් හරි කරදරයක් තියෙනවා කියලා. ආන් ඒ නිසා ජලයත් එක්ක මිශ්‍ර කරලා තමයි පස් විසි කරන්නේ. එතකොට හොයන්න බෑ. බීජ වැපුරුවා වගේ විසි කරලා දානවා. කණු හිටවලා වල කපලා ලෑලි අතුරලා ඒ උඩ වෙනත් නොයෙක් කසල කුණු ගෙනල්ලා දානවා. වලක් කපාපු බවට පේන්නේ නැහැ මොකද. ඒ වලේ ඉඳලා වෙන ඈතට ටිකක් එහෙන් ඇලක් කපලා වගේ මේ වැද්දට බැහැගෙන ඉන්න මාර්ගයක් වෙනම හදලා තියෙනවා. රාජදූනිය කියපු විදිහටම ඇත්රජු හැමදාම තමන්ගේ ඇත් පිරිසත් එක්ක නාණ්ඩ යනවා. ඉස්සරලාම චද්දන්ත විලෙන් නාගන්නේ මේ හස්තිරාජයා. නාගත්තට පස්සේ ඔහු ගොඩට එනවා. අනික් ඇත්තු දියේ පිපෙන මල් ගොඩ පිපෙන මල් ගෙනල්ලා මේ ඇත්රජු මනාව සරසනවා. දේවිය නාලා ගොඩ වුණාට පස්සේ දේවියත් සරසලා 8,000ක් ඇත්තුත් නාගෙන ඉවර වුණාට පස්සේ දේවියත් පෙරටු කරගෙන නැවත සියලු දෙනාම වාසස්ථානයට ගමන් කරනවා. පිනතුනි අනික් සියලු දෙනා නාලා ඉවර වෙනකන් ඇත්රජු නාලා ගොඩ වෙලා ඉන්න තැනක් තියෙනවා. හරියටම එතන තමයි වැද්දා බොරුවල හදලා තියෙන්නේ. සියල්ල සූදානම් අද ඇත්තු නාණ්ඩ එන්න කලින් උදේ පාන්දරම අර වෙන පැත්තකින් හදාපු කවුළුව දිගේ අර වලට බැස්සා. කාසාය වස්ත්‍රයක් පොරවලා ඉන්නේ. විස පොවාපු ඊතලත් අරගෙන වලට බැහැලා පොඩි කවුළුවක් තියලා තියෙනවා. ඇතා නාගෙන ඇවිල්ලා හිටගත්තාම පේන්නේ. එතනින් තමයි ඊතලිය මුදා හරින්නේ. පොඩි කවුළුවක් කියලා කිව්වට මේ ඊතලිය මුදා හරින්න පුළුවන් කවුළුවක්. නමුත් ඊතලයක් කියලා කීවට අපි සාමාන්‍යයෙන් අද දකින ඊතලයක් වගේ ඊතලයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද රියන් 120ක් දිගයි මේ ඇත්රජු. ඉතින් ඔහු මරණයට පත් කරන්න අඩුතරම සෑහෙන කැපුමක් සහිතව ගමන් කරන ඊතලයක් තියෙන්න ඕනේ. ඇත්රජු වෙනද වගේම නාගන්ඩ ඇවිල්ලා ගඟට චද්දන්ත විලට බැස්සා. තරුණ ඇත්තු දෙන්නෙක් හැමදාම මේ ඇත්රජු නාවනවා. ඇත්තු බොහෝම ගෞරවපූර්වක ඇත්රජු නෑව්වා. වෙනද වගේම ගොඩ වුණා.
දියේ පිපෙන තලයේ පිපෙන මල් වලින් මල් කන්දක් වගේ සැරසුවා. දේවියත් සරසලා ඇත්තු බැලලා නාගත්තා. හැමදාම හිටගෙන ඉන්න තැනට ගිහිල්ලා නතර වුණා. ශරීරයෙන් පහළට ගලාගෙන ගිහිල්ලා වැටෙන වතුර අර වැද්දා හදලා තියෙන කවුළුව දිගේ වැද්දාගේ ඇඟට වැටෙනවා. එතකොට දන්නවා දැන් ඇතා ඇවිල්ලා ඉන්නේ. සෝනුත්තර සූදානම් වෙන්නේ මේ මහ පොළොව ඉවසන්නේ නැති ඒ මහා අපරාධය සිද්ධ කරන්න. ඒ නිසා තමන්ගේ දුන්නට ඊතලයේ යොදලා හරියටම ඇත් රජුගේ නාභිය යම් තැනක පිහිටලා තියෙනවද එතනින් ඊතලයේ මුදා හැරියා. නාභිය සිඳගෙන ඇතුළට යන්න. සඳහන් කරනවා විසපොවාපු ඊයේ ශරීරයට ඇතුල් වෙලා මහා බඩවැල් කුඩා බඩවැල් ඉලෑට ආදිය කඩාගෙන පිට උඩින් මහ පොරෝකින් පැළුව වගේ පිට පලාගෙන අහසට නික්මිලා ගියා කියලා. එතකොට අපි මුලින් සඳහන් කළා සෝනුත්තරගේ ශක්තිය ඇත්තු 5 දෙනෙකුගේ ශක්තිය කියලා. ඒ තරම් මහා ශක්තියකින් තමයි විදින්නේ නැත්තම් රියන් 88ක් මේ ශරීරය හරහා මේ ඊතලයේ ගමන් කරලා පිට පලාගෙන අහසට නික්මෙන්න ඕනේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි වැඩක්. ඉතින් ඇත් රජුට මහා වේදනාවයි. ඒ නිසා 3 පාරක් කුංචනාද කරනවා. මේ පර්වත වලලු 7 ඒක නින්නාද දුන්න කියලා සඳහන් කරනවා ඒ කුංචනාදයත් එක්ක. 8000ක් ඇත්තු සියලු දෙනාම බීතියෙන් බීතියට පත් වෙනවා. ඒ නිසා මේ ඇත්තු කොයිතරම් දරුණුද කියලා අපි කලින් දේශනාවක මතක් කළා. මේ 8000ම තමන්ගේ පසමිතුර හොයන්න රජ්ජුරුවන්ට හානි කරපු කෙනා හොයන්න නික්මිලා ගියා. වාත වේගයෙන් ගමන් කරනවා ඒගොල්ලෝ. චද්දන්ත හස්තීන් අහසින් යනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. මේ වෙලාවේ ළඟ ඉන්නේ තමන්ගේ බිරිඳ විතරයි මහා සුබද්‍රා. ඇත් රජු එදා තිරිසන් ආත්ම ඉපදිලා හිටියත් මහා ප්‍රඥාවන්තයි. ඒ නිසා කල්පනා කරනවා මගේ හතුරා ඉදිරියෙන් හිටියනම් මට ඉදිරියේ ඉඳලා විද්දනම් මගේ කුම්බස්තලයේ සිදුරු කරගෙන පසුපසින් මේ ඊතලයේ පිට වෙලා යන්න ඕනේ. නමුත් ඊතලයේ ආවේ මගේ නාභිය සිදුරු කරගෙන යතුළුනේ. එහෙනම් ඒකාන්තයෙන් හතුරා පෘථුවියේ තමයි ඉන්න ඕනේ. සඳහන් කරනවා මේ වෙලාවේ රිදී කලයක් බින්ද වගේ ශක්ත වර්ණ රුධිරයේ පලාතිම ගලාගෙන යනවා කියලා. නමුත් මෙතන හතුර ඇති යට නමුත් හතුර කොහොම කෙනෙක්ද දන්නේ. මේ වෙලාවේ දේවියත් ළඟ ඉන්නවා. නමුත් ඇය මෙතනින් අයින් කරලා ඉන්න ඕනේ. එහෙම නැත්තම් කුමකින් කුමක් වෙයිද එක්කෝ මට වෙච්ච ඉරණම ඇයටත් වෙන්න පුළුවන්. නැත්තම් හතුරා දැකපු ගමනන් ඇය විසින් මරන්න පුළුවන්. පහර දීමක් නැහැ කියලා සඳහන් කරන්නේ ප්‍රාශ්වාස වාතයෙන් මිනිහෙක් හම්බුනොත් දූවිලි බවට පත් කරනවා කියලා කියන්නේ. ඒ තරම් ප්‍රාශ්වාස වාතයේ පවාසරයි. නමුත් ඇය මෙතනින් යන්න කීවට යන්නේ නැහැ. සෙනෙහස වැඩි හින්දා. ඒ නිසා ඇයට සංවේග උපදවන්න ඕනේ. ඒ නිසා කතා කරලා අහනවා භද්‍රාවිනි මගේ පසමිතුරා හොයන්න ආරක්ෂක හස්තීන් 8000ක් නානා දිහාවට පිටත් වෙලා ගියා. ඔබ විතරක් මෙතෙන්ට වෙලා මොකද කරන්න කියලා. එළේ සඳහන් කරනවා ස්වාමීනි සමාවෙන්න. ඔබතුමා දරාගෙනයි ඔබ වහන්සේ දරාගෙනයි මම මෙතන ඉන්නේ කියලා. එහෙනම් මමත් පිටත් වෙනවා කියලා 3 වතාවක් ඇත් රජු ප්‍රදක්ෂිනා කරලා 4 වතාවක් වන්දනා කරලා අහසට පැන නැගලා පිටත් වුණා කියලා සඳහන් කරන්නේ. එයත් ඉවත් කළාට පස්සේ තමන්ගේ නියපොත්තෙන් භූමියට පහර දීලා එතකොට අර දාලා තිබිච්ච ලෑලි විසි වෙනවා. ඇතුලේ කවුද ඉන්නේ කියලා කවුළුවෙන් බලහම කෙනෙක් ඉන්නවා පේනවා. වේදනාවත් එක්ක හරි කේන්ති. ඒ නිසා මොහු මරනවා කියලා හිතලා රිදී දන් වැලක් වගේ 58 රියනක් දිග හොඬ වැල මේ වල ඇතුළට දාපුවාම
සෝනුත්තර කලින් දන්නවා ඇත්රජු කහපාට වස්ත්‍රයට කොච්චර ගරු කරනවද කියලා. මොකද නිරන්තරයෙන් මේ චද්දන්ත විල සමීපයේ පසේ බුදුරජාණන් වහන්සල 500ක් වැඩඉන්නවා. හැම දවසකම වගේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට නෙළුංගල පළතුරු මී පැණි මේ නොයෙක් දේවල් ගෙනහිල්ල මේ ඇත්තු පූජ කරනවා. එහින්ද අර බිරිඳගේ උපදෙස් රජ්ජුරුවන්ගේ රාජදූනියගේ උපදෙස් අනුව කහපාට වස්ත්‍රයක් පොරෝගන තමයි වලට බැහැලයි. හොඳ ඇතුළට දානකොටම අර කහ වස්ත්‍රයේ ගලෝල නමල ඇතාගේ හොඳින් තියෙනවා. වැද්දත් එක්ක මෝසෝල අරගෙන කහපාට වස්ත්‍රයේ දැක්කහම කල්පනා කරනවා කාසාය වස්ත්‍රයේ යම් තැනක තියෙනවන. ඔහු කුමක් කළත් කුමක් කරන්නෙක් වුණත් පණ්ඩිතයන්ගේ ප්‍රඥාවන්තයන්ගේ හැබෑ ස්වභාවය මේ වස්ත්‍රයේ දරන්නාට කරදර කරන්නේ නෑ. එනිසා මා විසින් මේ කසාවත දැක්කට පස්සේ හිතේ කේන්තිය නැතිකර ගත යුතුයි. මම දුක නැතිකර ගත යුතුයි. හිත සංසිඳව ගත යුතුයි කියලා කේන්තිය නැති කරලා විශේෂයෙන් වැද්දට කතා කරලා කියනවා. වැදිපුත්‍රයේ මේ කාසාය වස්ත්‍රය දරන්ඩ හැමෝටම බෑ. අනික්කසා වූ කාසාවන් යෝවත්තන් පරිදහිසති. අපේ තෝ දම සච්චේනෑ නසූ කාසාව මරහත. මේ කසාවතට හැමෝම සුදුසුනේ අනික්කසා වූ කාසාව. යමෙක් ඉන්ද්‍රිය දමනය කරලා නැද්ද. යමෙක් රාගය යටපත් කරලා නැද්ද. යමෙක් තමන්ගේ වචනය සංවර කරලා නැද්ද. එවන් පුද්ගලයෙක් මේ කසාවතට සුදුසුනේ. නමුත් පින්නතුන සුදුස්සෙක් වුණත් නුසුදුස්සෙක් වුණත් කසාවත දැක්ක ගමන් එදා වගේම අදත් ලෝකයා ඒ කාසාය වස්ත්‍රයට සලකනවා. දරන්නාගේ ගුණය කුමක්ද. දරන්නාගේ ස්වභාවේ මොකක්ද. දරන්නා ගැන හඳුනනවද නැද්ද කිසි දෙයක් හිතන්නේ. මේ වස්ත්‍රය යමෙක් දරාගෙන ඉන්නවනං ලෝකයේ පණ්ඩිත සත්ජනයෝ ඒ වස්ත්‍රය වෙනුවෙන් දරන්නාට සලකනවා. ඒක ලෝකයේ ස්වභාවේ. නමුත් ඇත්රජු සඳහන් කරනවා නමුත් තාම රාගයෙන් යුක්තයින. තාම ඉන්ද්‍රිය දමනයක් නැත්තං. තාම මුසාබස් දොඩනවනං ඔහු මේ කාසාය වස්ත්‍රය දරන්ඩ සුදුස්සෙක් නෙමෙයි. ඉන්ද්‍රිය දමනය කරගත් පහ වූ රාගසිත් ඇති මනාව සත්‍යය කතා කරන පුද්ගලයෙක්ම මේ කසාවතට සුදුසුයි. එහෙම කියලා සෝනුත්තර සනසනවා. මොකද සෝනුත්තර මේ වෙලාවේ හොඳටම බයයි. සෝනුත්තර සනසනවා. සනසලා සෝනුත්තරගෙන් අහනවා යාළුවේ ඔබට ඕන නිසා මම මරණ්ඩාවත්. එහෙම නැත්තං කාගෙවත් කියමනක් නිසා මව මරණයට පත් කළාද. පත් කරන්න කටයුතු කළාද. එවෙල සඳහන් කරනවා ස්වාමීණී. බරණැස කසී රටේ මහරජ්ජිරුවන්ගේ අගමහිසිය සුබද්‍රවතිකා දේවියගේ වුවමනාවට අනුවයි ඔබවහන්සේ මරන්න තීරණය කළේ. ඒ සඳහයි මම මෙහාටාවේ. මේ කරුණු සඳහන් කරනකොටම දන්නවා සුබද්‍රවතිකා වෙන කවුරුවත් නෙමෙයි. පෙර තමන්ගේ බිරිඳ චූල සුබද්‍රාව මයි කියලා. නමුත් ඇගේ වෛරය සංසිඳව ගණ්ඩ ඇය මේ විදිහට කටයුතු කළා. ඇගේ බලාපොරොත්තුව මුදුන්පත් කරන්න ඕනේ. එනිසා ඇත්රජු කල්පනා කළා. ඇයට අවශ්‍ය මගේ දලනං මම ඇයට දළ දෙක දෙනවා. වැදිපුත්‍රය කියනවා. ඇයට ඔබේ දළ දෙක අවශ්‍යයි කියල කිව්වා. ඒ දළවලින් ආභරණයක් හදාගන්න කියලා. ඇත් රජු කල්පනා කරනවා නෑ ඇයට මගේ දළවල කිසි අවශ්‍යතාවයක් නෑ. ඇයට අවශ්‍ය මගේ මරණය
මොකද ඇය හොඳටම දන්නවා මගේ තාත්තගේ දල, මගේ සීයගේ දල, මගේ පරම්පරාවේ මුතුන් මිත්තන්ගේ දල ඉතාම සුරක්ෂිතව, ඉතාම පරිස්සමට ගුහාවක මෙහි තැන්පත් කරලා තියෙන බව ඇය හොඳටම දන්නවා. ඇයට අවශ්‍ය දල නම් ඇය මොහුට කියන්නේ ඒ තැන්පත් කරලා තියෙන තැනින් දල දෙකක් අරන් එන්න කියලා. නමුත් ඇයට අවශ්‍ය දල නෙමෙයි, ඇයට අවශ්‍ය මගේ මරණය. වැදිපුත්‍රයාට සඳහන් කරන නමුත් ඔබට කිව්වේ දල අරන් එන්න කියලා. ඒ නිසා එහෙනම් නැගිටලා මම මැරෙන්න කලින් යාළුවේ මගේ දල දෙක කපා ගනින් කියලා කියනවා. නමුත් පින්නතනි කීයටත් තරම් නැගිට්ටට දල ගාවටවත් වැද්ද උස නැහැ. ඒ නිසා යාළුවේ අපහසුද කියලා සඳහන් කරනවා. කෛලාස කූට පර්වතයේ මහ පොළොවට පාත් වෙනවා වගේ තමන්ගේ හිස පාත් කරලා හොඬ දිගු කළා, හොඬ දිග නගින්න කියලා. රෙදි පාටින් බැබලෙන මේ හොඬ පාගලා සෝනුත්තර හොඬ දිගේ උඩට නැගලා කෛලාස කූට මස්තකයට ගොඩ වුණා වගේ කුම්භස්ථලය මත ඉඳගෙන ඊතලයක් අරගෙන යම්සේ කට ඇතුලින් දල මතු වුණාද ඒ දල මතුවෙච්ච තැනට ඊතලෙන් අනිනවා. ඊතලෙන් ඇනලා ඒ මස් ටික පස්සට තල්ලු කරනවා. මේ වෙලාවේ දැනෙන වේදනාව වචන වලින් කියන්න පුළුවන් කමක් නැති වේදනාවක්. මස් ටික ඇතුළට තල්ලු කරලා කියත අරගෙන කට ඇතුළට කියත දාලා කපන්න හදන්නේ දල කපනවා කියලා කිව්වට යම් තැනකින් මසෙන් මිදිලා දල හැටියට එළියට ආවද ආන්ගේ දල පටන් ගත්ත මාංශයත් එක්කයි කපන්න හදන්නේ. ඉතින් මේ වෙලාවේ එළිය ගලාගෙන ඇවිල්ලා ඇත්රජුගේ මුඛය සම්පූර්ණයෙන් ලෙයින් පිරෙනවා. නමුත් වැද්දා උත්සාහ කළාට වැද්දට කපන්න නම් බෑ. රියම් 5ක් වට ප්‍රමාණයේ දල දෙක. ඉතින් පහසුවෙන් කපන්න අපහසුයි. එඳ නැවත වතාවක් කටේ තියෙන ලේ ටික එළියට පිඹලා වේදනාව ඉවසලා වැද්දගෙන් අහනවා යාළුවේ අපහසුද කපා ගන්න. බෑ කීවට පස්සේ කියනවා එහෙනම් මගේ හොඬ තනියම ඔසවලා ගන්න තරම් මට දැන් හයිය නැහැ. ඔබට පුළුවන් නම් මගේ හොඬ ඔසවලා ඔය කීයට එක පැත්තක තියන්න කියලා. වැද්දා එහෙම කළාට පස්සේ හොඬෙන් කියත අල්ලගෙන තමන්ම කියත එහාට මෙහාට ඇදලා හරියට නිකන් උණ ගොබ දෙකක් කපලා බිම දානවා වගේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන දැල දෙක කපලා බිම දානවා. ඇත්රජු විසින්මයි කපලා දෙන්නේ. කපලා වැදිපුත්‍රයාට කියනවා යාළුවේ ওই දල දෙක මෙහාට අරන් එන්න කියලා. ඔසවලා අරන් ගියාට පස්සේ අහනවා ඔබට මේ දල දෙක කපන්න බරණැස ඉඳලා මෙහාට එන්න කොච්චර කල් ගියාද? මේ මහපුවම සඳහන් කරනවා ස්වාමීනි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මට කාලේ ගත වුණා මෙහාට එන්න. ඊට පස්සේ සඳහන් කරනවා මේ දල දෙක අරගන්න සඳහන් කරන දල දෙක පිරිත් කරනවා කියලා. අවුරුදු 7යි මාස 7යි දවස් 7කින් ඔබ ආපු ගමන දවස් 7ක් යන්න ඉස්සරලා මේ දල දෙකේ ආනුභාවයෙන් ඔබ බරණැස් නුවරට අරන් යයි. එහෙම නැත්නම් ඔබට යන්න හම්බෙන්නේ 8000ක් මගේ ආරක්ෂක හස්තයෙන් නික්මිලා ගිහිල්ලා ඉන්නේ. එවුන්ගෙන් බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. නමුත් මේ දල දෙකේ ආනුභාවයෙන් ඔබට යන්න පුළුවන්. දල දෙක දීලා කියනවා මේ දල දෙක ගෙනහිල්ලා රාජදීනියට දෙන්න. ඇයට කියන්න ඔබේ වෛරය සංසිඳවන්න මා විසින් ඒ උතුම් ඇත් රජු මැරුවා. ඔහු තමන්ගේ දල දෙක ඔබට පූජා කරන්න කිව්වා. හැබැයි මේ දල දෙක ඔබට දෙන්න කීවේ මතු දෙව්ලොව යන්න නෙමෙයි. සක් දෙව් වෙන්න නෙමෙයි. බ්‍රහ්ම වෙන්න නෙමෙයි. සක්විති වෙන්න නෙමෙයි. මේ දල දෙක ඔබට දෙන්න කිව්වේ වටින්නේ නැති හින්දාත් නෙමෙයි.
නමුත් මේ දළ දෙක යම්තාක් වටිනවද ඒ දළ දෙකට වඩා ඒ උතුම් ඇත් රජුට සර්වඥතා ඥානය නෙමති උතුම් දළම වටිනවා කියල කිව්වා. ලොවතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන මේ දළ දෙක දන්දුන්න කියල කියන්න කිව්වා. කියල මේක ගෙනහිල්ල ඇයට දෙන්න කියල සඳහන් කළා. ති සෝනුත්තර දළ දෙක කරේතියා ගත්තා. හත්තනි දවස වෙන්න කලින් ඔහු බරණැස සමීපේට යනවා. සඳහන් කරනවා රැයක් සෝනුත්තරට දැනෙන්නෑ කියලා. ඇයි දහවල යම්සේද රාත්‍රිය මුළු වනාන්තරය මේ ඇද්දල දෙකින් නිකුත්වෙන ආලෝකයෙන් ආලෝකමත් වෙලා තියෙන්නේ. එනිසා රෑ දවල් දෙකේම ඔහු ගමන් කර. බරණැස ළඟට ගිහිල්ල පණිවිඩයක් කරිනවා රාජදීනියනී. ඒ උතුම් ඇත් රජු මැරුවා දළ දෙක මම අර්ගෙනාව මේ දළ දෙක මිච්චර වටිනවා මේවාගේ මේ පෘතුවයේ මෙවන් දළ වෙන නෑ පෘතිවී අසමානයි මෙවන් දළ සමාන කරන්න කෙනෙක් නෑ. මුළු කසී රාජ්‍යම සරසන්ඩ කියල කියන ඇදදල දෙක රාජ්‍යයට ගේන්න කලින් සඳහන් කරනවා කසී රාජ්‍ය දෙව්නගරයක් වගේ සැරසුවා කියලා. ඊට පස්සේ දළ දෙකත් අරගෙන ගිහිල්ලා රාජමාලිගාවේ උඩු මහල සත්වනි මහලටම නැගලා රාජදීනයට දළ දෙක පූජ කරනවා ඇත් රජු කියපු කතාව කියලා. මැනික් ඔබ්බෝපු වටිනා වස්ත්‍රයකින් එයත් ඇද්දල දෙක භාරගන්න. භාර අරගෙන බිමවාඩි වෙලා තමන්ගේ කලව දෙක උඩ ඇද්දල දෙක තියාගෙන පෙර ජාතිස්මරණ ඥානයෙන් නැවත තමන්ගේ දා ස්වාමියාගේ රැස් විහිදුණු දළ දෙක මගේ වෛරේ නිසා සෝනුත්තර ලව්වා මගේ ස්වාමයා මැරෙව්වා මේ උතුම් ඇත් රජුගේ දළ දෙකයි කියලා දළ දෙක දිහා බලාගෙන දුක දරාගන්න බැරුව ඇය හදවත පැලිල්ල එතනම මරණයට පත්වෙනවා. ඇත් රජුගේ ආරක්ෂක හස්තීන් තමන්ගේ පසමිතුර හොයාගන්න බැරිවිච්ච නිසා ආපහු එනකොට කවුරුවත් ළඟ නෑ ඇත් රජුත් මැරිල වැටිලා. ඇත්තුන්ට දරාගණ්ඩ බැරුව යනවා මහපොළුව පස් විසුරුවල පසේ බුදුරජාණන් වහන්සේලා ළඟට ගිහිල්ල කියනවා ස්වාමීණී ඔබවහන්සේලාගේ ප්‍රත්‍යදායකය මේවාගේ පසමිතුරෙකුගේ පහරදීමෙන් හදිසිය මරණයට පත් වනා දායකයට අනුකම්පාවෙන් ස්වාමිනි වඩින්ඩ කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් ඇත් රජු මැරිලා වැටිලා හිටපු මහමළුවට ඇවිල්ල වැඩ හිටියට පස්සේ තරුණ ඇත්තු දෙන්නෙක් නගුල් හිස් වගේ දික් වෙලා තියෙන තමන්ගේ දළවලින් රැස් විහිදෙන ෂඩ්වර්ණ රශ්මියෙන් යුක්ත දළ දෙක නැති හස්ති රජු ඔසවලා අරගෙන පසේ බුදුරජාණන් වහන්සේලා ළඟට පමුණුවල බුදුවරුන්ට වන්දෝනෝ වගේ 500ක් දෙනා වහන්සේ ළඟටම ගෙනහිල්ල දරසෑයක් හදලා එහි තැන්පත් කරලා ආදාහනය කරනවා. සඳහන් කරනවා යම්සේ සෑය දැවෙන්ට පටන්ගත්තද පහෝදා එලිය වැටෙනකම්ම පසේ බුදුරජාණන් වහන්සේලා සෑය වටේට ධර්ම සජ්‍යායනා කළා කියලා. ඇත්තු ටික ආදාහනින් පස්සේ රජු නැතුව පොකුණට බැහැල නාල රැජිනියත් පෙරටු කරගෙන නැවත වාසස්ථානවලට ගිය බව අපේ භාගිතුන් වහන්සේ කාරණාව පැහැදිලි කරනකොට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා දැකපු මහරහතන් වහන්සේල කල්පනා කරනවා. නික්ලේසි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිකරුණේ සිලහ පහල කිරීමක් නෑ. අපිට සිනහ පහල වෙනවා. නමුත් සිනහ පහල වෙන්නේ කෙලෙස් නිසා. කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වුණ හමත් අපිට හිනායන. අකමැත්තක් ඇති වුණ වෙලාවක අවඥාවටත් අපි හිනාවෙනවා. දෙපැත්තෙම තියෙන්නේ ක්ලේශයක්. නමුත් නික්ලේසි සම්මා සම්බුදුවරුන්ට කෙලෙස් නෑ. ඒ නිසා නිකරුණේ සිනහ පහලවීමක් නෑ. ස්වාමීනී කුමක් නිසා සිනහ පහල කළා.
ජාතක කතාවේ මුලින් පින්නතුනි අපි සඳහන් කළා බුද්ධ ශාසනය පැවිදි වෙච්ච එක තරුණ කුමාරිකාවක් බුදුරජාණන් වහන්සේගේ අසහාය රූප ස්වභාවය දැකලා හිනා වෙලා ඇඬුවා. ඒ කතාව පදනම් කරගෙන තමයි සිද්ධිය පදනම් කරගෙනයි චද්දන්ත ජාතක කතාව දේශනා කොට වදාළේ. මොකද භාග්‍යතුන් වහන්සේගේ අසහාය රූපය දැක්කහම අර තරුණ භික්ෂුණීන් වහන්සේට හිතුණා අනේ මේ මහා පුරුෂයා මේ සංසාරේ කිසියම් දවසක මගේ ස්වාමියා වෙලා තියෙනවද කියලා. එක ආත්මයක් ඇය දැක්කා ස්වාමියා වෙලා තියෙනවා. ඒ තමයි මේ චද්දන්ත හස්ති රජුගේ කාලේ. බිරින්දෑවරු දෙන්නෙක් හිටිය කියලා අපි සඳහන් කළා. එයින් එක්කෙනෙක් තමයි මේ භික්ෂුණිය. චූල සුභද්‍රා. ඒ නිසා ඇයට සතුටුයි හිනා පහළ වුණා. ඇය ආපහු කල්පනා කරනවා බිරින්දෑවරු කියන ජාතිය ටික දෙනෙක් ස්වාමියාට හිතවත්. බිරින්දෑවරු වැඩි ප්‍රමාණයක් තමන්ගේ ස්වාමියාට හිතවත් නෑ. එතකොට මම හිතවත් බිරිඳක්ද අහිතවත් බිරිඳක්ද? ඒ කාරණාව හිතනකොට තමයි ඇයට මතක මේ කාරණාව වැටහෙන්නේ මම අහිතවත් බිරිඳක්. මම එදා මගේ ස්වාමියා මරවලා තියෙනවා. එතකොට අඬනවා. ඒක දැකලා. එනම් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාව විසිනා පහල කරනවා දැකලා අහපුවම කියනවා මහණෙනි යම් මොහොතක යම් තරුණ ස්ත්‍රියක් කාසාය වස්ත්‍රයේ දරාගෙන මේ ධර්ම සභාවේ අඬා වැටුණද? ඒ වෙන කවුරුවත් නෙමෙයි. මේ චද්දන්ත ජාතක කතාවේ ඇත් රජු මරවපු කසී රජ්ජුරුවන්ගේ බිරිඳ ඒ තරුණ භික්ෂුණියයි කියලා. යම් සෝනුත්තර නම් වැද්දෙක් ලව්වා ඒ ඇත් රජු ඝාතනය කෙරෙව්වද ඒ සෝනුත්තර සහ මේ භික්ෂුණිය එදා පහත් ජාතියක ඉපදුන දේවදත්තයන්මයි කියලා. උසස් ජාතිය ඉපදුන එදා චද්දන්ත හස්ති රජු බවට පත් වුණ මම වෙන කවුරුවත් නෙමෙයි අද ලෝතුරා බුදු වෙච්ච මමම තමයි කියලා භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලාගේ ප්‍රශ්නයට උත්තර ලබලා දුන්නා. පින්නතනි මේ කාරණාවෙන් සසර කොයිතරම් භයානකද? ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පූරණය කරනවා කියන එක මොනතරම්නම් අමාරු වැඩක්ද? ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා වචනයෙන් කිව නොහැකි නිමක් කළ නොහැකි මහදුක් වින්ද කියලා අපි ධර්ම දේශනාවල් වලට සවන් දෙනකොට ඕන තරම් අහනවා. නමුත් ඒ දුක කොහොම වින්දද? කොයි විදිහට වින්දද කියන කරුණු අපි දන්නේ. මේ ඒ දුක් විඳපු එක අවස්ථාවක්. මේ අවස්ථාවේ කොයි තරම් දුක් විඳින්න ඇද්ද කියන කාරණාව තව කොයි තරම් සංවේග විදිහට සාකච්ඡා කරන්න පුළුවන්ද? ඊතලයක් අරගෙන දල මුලට ඇන ඇන පණ තියෙන ඇත් රජුගේ මස් කඩ කඩ කට ඇතුළට තල්ලු කරනවා කියන කාරණාව අපිට පින්නතුනි එක කාරණාවක් විතරක් වුණාට ඉදිකටුවක් වගේ එකක් කකුලේ පෑගුණොත් දවස් කීයක් අඩිය තියාගන්න බැරුව දුක් විඳින්න වෙනවද? කීයටක් අරගෙන කට ඇතුලෙන් දාලා කපනකොට අපි කොහොම ඉවසන්නේද? නියපොත්ත කපන්න ගියාම නියමුල කැපුණොත් කී දවසක් අපි එකකින් දුක් විඳිනවද නියමුල පැසවලා? පිහියකට වෙනත් උපකරණයකට කැපුණාම අපි කොච්චර වේදනාව විඳිනවද? පණ පිටින් කට ඇතුලේ කීයට දාගෙන කපනකොට කොහොම වේදනාවක් තියෙන්නේ නැද්ද? 88 රියනක් උස මහා ශරීරයේ හරහා ඊතලයක් ගමන් කරලා පිට පලාගෙන මතුවලා යනකොට ශරීර අභ්‍යන්තරයේ ලේ වැක්කිරි කොයිතරම් වේදනාවක් ඉවසන්න ඇද්ද? නමුත් මේ තරම් ශක්තිය දරන චද්දන්ත ඇතෙක් කියලා කියන්නේ මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඒ තරම් ශක්තිය තියෙනවා. නමුත් සෝනුත්තරට තියෙන්නේ 75 දිනකගේ ශක්තිය.
ඉතාම දුර්ුවලෙක් පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේට අපි මහාවීර කියල කිය. නමුත් මහාවීර කියල කියන්නේ කොච්චර ප්‍රමාණයකරද කියන කාරණාවේ ප්‍රමාණය අපිට තේරෙන්නේ. කායික ශක්තිය හොඳට තියෙන. ශක්තිමත් කෙනෙක් ළඟට දුරුවලේකාවහම හතුරෙක්කාවහම. අර වීර්යවන්තයා ශක්තිවන්තයා තමන්ගේ හතුරට මොකකින් මොකක් කරයිද කියන කාරණාවත් අපිට තේරෙන්නේ. පින්නතුන ඒකත් වීරකමක් තමයි. තමන්ට එරෙහිවෙන හතුරන් සුණු විසුණු කරලා දාන එකත් මේ ලෝක වීරත්වයක්. නමුත් ඊට වඩා තමන්ගේ ජීවිතය විනාශ කරන්න හතුරගේ ජීවිතය රැකලා. සාමාන්‍යයෙන් අපි කෙනෙකුට පහරදීල මැරුවොත් පහර කාපු කෙනැත් උපදින්නේ නිරෙයි. පහර දීපු කෙන උපදින්නෙත් නිරේ. ඔහු මරපු නිසා නිරේට යනවා. මැරිච්ච පුද්ගලයා වෛරෙන් මැරුණ නිසා ඔහුත් නිරේට. නමුත් මේ මහා වීරිවන්තයා එදත් තමන් මරන්ඩ ආපු පසමිතුරාට නමුත්. අපාය දොර වහලා සුගතිය විවෘත කරලා ධර්ම දේශනා කරල හිත හදල බය නැති කරලා තමන්ගේ දළ දෙක කපල ඔහුටම තෑගි කරලා තමන්ගේ රටට යන්ඩ පාර කියල දීලා පහසු මග කියලා ආරක්ෂා වෙන මග කියලා පිටත් කරන්න තරම් කෙනෙකුට හිත හැදෙනවන ඒක මොන තරං වීරත්වයක්ද. ඒ විතරක් නෙමේ පින්නතුනි. තමන් සුණු විසුණු කරන්ඩාපු හතුරගේ. රාගයේ සුණු විසුණු කරලා. දේශය සුණු විසුණු කරලා. මෝහය සුණු විසුණු කරලා. විරාගී පුද්ගලයේ නික්ලේශී පුද්ගලයේ නිර්දෝෂී පුද්ගලයෙක් බවට පත් කරලා. ඔහුගේ නිවන් මග හැදල දීලා. නිවනට මග කියලා ඔහු එතර කරන්න පුළුවන්න. ඒක මොන තරං වීරත්වයක්ද. නමුත් එදත් මෙදත්. මහා බෝසතාණන් වහන්සේත් ලොවතුරා බුදුරජාණන් වහන්සේත් එයම කළා. ඒ නිසා මහා වීර කියන කාරණාව අපිට කවදාවත් තේරෙන්නේ නෑ. මහා කරුණාවේ තරම අපිට කවදාවත් තේරෙන්නෙත් නෑ. අර තරුණ කුමාරිකාව පැවිදි වෙලා මේ සංසාරයෙන් එතර යන්ඩ හිතාගෙන මේ ශාසනය පැවිදිවුණේ. නමුත් පාරමිතා පුරාගනාපු මහ බෝසතාණන් වහන්සේට ඇගෙන් කොච්චර කරදර වෙලා තිබුණද. ඇගෙන් කොයි තරං හානි වෙලා තිබුණද. නමුත් මෙදත් සම්බුද්ධ ශාසනයේ ඇයට මනුකම්පා කරනවා. පැවිද්දත් දීල කර්මස්ථානත් දීල නිවනට යන මගත් කියල දුන්න. ඇය එදා කරදර කළත් මෙදා බුදුරජාණන් වහසගේ පිහිටෙන්ම සසරින් එතරුණ. ධර්ම දේශනා කරන මම බණහන ඔබත් මේ අනාධිමත් කාලයක් සංසාරයේ මහ බෝසතාණන් වහන්සේට කොයි තරන්නම් කරදර කරලා ඇත්ද. පාරමිතා පුරණ කාලි. එක ඒක තැන්වල සඳහන් කරනවා. තමන්ට කරදර කරපු හැටි ගම් දරුව ඇවිල්ලා. සමහරය කනට කෝටු කෑලි දාලායිනවා. සමහරය ඇඳම උත්සල ඇඟට මුත්‍රා කරනවා. පින්නතින එහෙම කරපු අය අතර ඔබත් මමත් නොහිටිය වෙන්න බෑ. කොයි තරන් අපි කරදර කරන්න ඇත්ද. මිත්‍යා දෘෂ්ටික ඉපදිලා කොයි තරං බුදුරජාණන් වහන්සේට අපි බැනල ඇත්ද. නමුත් ආය සම්මාධිට්්‍යයට ඇවිල්ල. සසර දැනගෙන සසර බය දැනගෙන නිරය දැනගෙන බය ඇති කරලා සතර අපායෙන් විදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සංසාරයෙන් එතර යන්ඩත් අපිට ඉන්න භාගිතුන් වහස විතරයි. මරණ මංචකයට ගියහම අපිට වෙන කවුරුවත්ම නෑ. වෙන කාටවත්
අපි වෙනුවෙන් කළ හැකි කිසිම දෙයක් නෑ. නමුත් හිතේ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ ගැන ඒ මොහොතෙත් හිතන්න පුළුවන්නන් නිරයට යන්න හිටපු කෙනෙක් සුගතියට හරවන්ඩ ඒ මහා ගුණයට පුළුවන්කම තියෙනවා. ඒ මහා සීලයට පුළුවන්කම තියෙනවා. අදත් ජීවමාන රූපකයින් නැතත් ඔබට මට මේ ලෝකෙ තියෙන එකම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි තියෙන්නේ. ඒ නිසා අනන්ත සසර පටන් දැන් මේ මොහොත් දක්වා අපේ සිතකය වචනය කියන තිදොරින් සිද්ධ වෙච්ච හැම වරදකටම සමාවෙන්ඩ කියලා හැම දවසකම බුදුරජාණන් වහන්සේගේ සමාවිල්ලන එක වටිනවා. පින්නතුන අපිට සමාව ඉල්ලන හැම මොහොතකම දෙනවා. ඒකට කියන මහා කරුණාව කියලා. සාමාන්‍යෙන් අපෙන් කවරු හරි වරක් දෙවරක් තුන්වරක් සමාව ඉල්ලුවොත් අපි සමාවදයි. හතරවෙනි පස්වෙනි වතාවත් සමාව ඉල්ලුවොත් කොන්දේසි පනවලා සමාවදයි. එතනින් එහාටත් සමාවිල්ලනවනං වැරදි කරලා අපි ඔවුන් අහකටම දාන්න. නමුත් මේ සංසාරය අපි බුදුරජාණන් වහන්සේගෙන්ම කොච්චර සමාවිල්ලල ඇත්ත. සියවර දහස්වර ලක්ෂවර ඉල්ලුවත් කරුණාවෙන් සමාව දෙනවා මිසක් අකරුණාවක් නං. ආං ඒ මහා කරුණාවට උපහාර දක්වන්ඩ අපිට යම් හැකියාවක් තියෙනවන. අපි මහකෘත ගුණ දන්න අය බවට පත්වෙනවා. නමුත් මේ උතුම් චද්දන්ත ජාතක කතා වැසුරෙන් සිද්ධ කරපු මේ උතුම් දේශනාවල් මේ දේශනා තුනට දායකත්වය දැරු සත්පුරුෂ දායක පින්වත් පිරිස අපි සිද්ධ කරගත්ත මේ හැම පින්කමක්ම භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවට උපහාරයක් වේවා කියල ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව නිමා කරමු. මේ උතුම් ධර්ම දේශනාව අද දවසේ මේ විදිහට සිදු කරන්න දායකත්වය දරුන් ලබනවා කොළඹ 15 එලිහවුස් පාරී පදිංචි හිටපු නාගරික මන්ත්‍රී සාම විනිසිරු ගාමිණී හේමචන්ද්‍ර මහත්මයා විශ්‍රාමලත් පාඨශාලාචාරීනී පුෂ්පා පීරිස් මහත්මිය ලාල් පීරිස් මහත්මයා චතුරිකා හංසනී මහත්මිය සමීර දිල්ෂාන් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. දෙපාර්ශ්වයම මියගිය සංසාරගත සියලූම ඥාතීන්ට ඥාති සමූහයාට පින් අනුමෝදන් කිරීමත් සීලවතී පෙරේරා ආර්යවතී පෙරේරා BS හෙට්ටිආරච්චිගේ ඇල්බර්ට් පීරිස් යන මව්පියන්ට මේ පින් අනුමෝදන් කිරීමත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රුචික චතුරංග හෙට්ටිආරච්චිගේ පුතණුවන්ට සහයි පුතණුවන්ගේ මාර්තු මස 28 වෙනි දිනට යෙදෙන උපන්දිනයේ නිමිත්තෙන් හා සාමා ජයරත්න බිරිඳටත් සනුකි හෙට්ටිආරච්චිගේ දියණියටත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු අතිපූජනීය ආර්ය මහා සංඝරුවනටත් මේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම ජන සමූහයාටත් දේශනයට සවන් දීමට පැමිණි සියලුම දෙනාටමත් ඒ සියලු දෙනාගේම ඥාති හිත මිත්‍රයන්ටත් මේ රැස් කරගත්ත උතුම් කුසල් අනුමෝදන් වේවා රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා ගාමිණී හේමචන්ද්‍ර මහත්මයා ඇතුළු පවුලේ පිරිස ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න
මේ සියලුම පුුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතුලෝකෝච රාජා භවතු දම්මිකෝ